අපි වැඩේ පටන් ගමු. මම දැන් පොඩ්ඩක් අදහස වෙනස් කරා මේ තාපේ අර ප්‍රැක්ටිකල්ස් තුන අපි කොහොමද දැන් තව එක දවසක් ගන්න වෙනවා මේ වැඩේට ඉවර කරන්න. ඒ නිසා ඒ ප්‍රැක්ටිකල්ස් තුන බොහෝ විට එක හෙට වෙයි. දවස එදාට තියලා දැන් අර මේ යාන්ත්‍ර විද්‍යාවේ ඉතුරුලා තිබු යූනලයයි හේයාර උපකරණයයි කරලා ඉවර කරමුද කියලා. මොකද මේ දෙකට මේ හේතුව තමයි දැන් මම අර චූට් එකක් හැදුවේ නැති නිසා මට හිතෙනවා අර තාපේ ඉතුරු කරන චූට් එක හදනව දුන්නොත් හොඳයි වගේ එකක්. මොකද ඒක ලියන්න ගියොත් ටිකක් ගොඩක් තියෙනවා ඒකේ මට ඕන නිකන් ඩිස්කස් කරලා වැඩේ වෙන විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා ඔයාලත් එක්ක මේක ඩිස්කස් කරන්න අපි සම්පූර්ණයෙන් හදලාම දුන්නොත්. බාන්න එහෙම හොඳයිද? එහෙම බාන්න chat එකේ දාන්න. තාපේට ඉතුරු තුන මම හදලාම දීලා හෙට ඩිස්කස් කරලා ගන්නවද නැත්නම් එහෙම කරලා දැන් අර යාන්ත්‍ර විද්‍යාව ඉතුරු ප්‍රැක්ටිකල් කීපේ ඉවර කරන්නද? දැන් බාන්න chat එකට එහෙම නැත්නම් අද ඕන අර වගේන තාපේ ඉතුරුය දැන් කරන්නත් පුළුවන්. හැබැයි ටියුට් එකක් දෙන්න වෙන්නේ නැහැ. එතකොට ඉතින් ඔයාලට ලියා ගන්න තමයි වෙන්නේ ඔක්කොම. මොකද කියන්නේ? එහෙම හොඳයි කියනෝනේ. හරි එහෙනම් එහෙම කරමු. ඉතින් අපි එහෙනම් ඒ තාපේ ඉතුරු ඒ තුන හෙටට තියලා දැන් අපි කරමු යූනලයයි හේයාර උපකරණයයි. එතකොට අපිට වැලකිය යුතු මට්ටමකට ඉවරයි. ආයෙ අපිට තව ඉතුරු වෙන්නේ මෙන්න මේක. හෙලික්සිය දුන්නක් අවලම්බනය කර ඇති වස්තුවක දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම කියන කතාව තියෙනවා. මොන තුන කරා නම් හරියන්නේ නැහැ. අපි එතනින් පටන් ගමු. එතන මේක ගැන පොඩ්ඩක් අපි ලියා ගමු. මේක ඇත්තට ලොකු දෙයක් නෑ. මේවා බොහොම පොඩි ඒවා නිකන් රූපයන්dak වැඩේ මොකද්ද ලියවෙච්චරයි. අපි එතනින් පටන් ගමු. ලියා ගන්න මාතෘකාව. ඔයාලට මතක ඇති මම දෝලනා තරංග වල සරලාවලම්බේ කතාවට ප්‍රැක්ටිකල් එක හදලා දුන්නා. ඒක අපි ඩිස්කස් කරා. ඒකම තව එකක් තියෙනවා හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක දෝලන කාලාවර්තය. අර වගේම දුන්න කෙල්ලපු එක්ක දෝලන කාලාවර්තය හොයන එක. අපි ඒකටක් ගාලා ඉවර කරමු. ලියන්න මාතෘකාව මේක තියෙන විදිහට අපි ලියමු. හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක 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 ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම සම්බන්ධතාව සත්‍යාපනය කිරීම මොකක්ද ඔක කරන්නේ අර කලින් වැඩේම වගේම තමයි නේ මෙහෙම ආධාරකයක් අරගෙන මේක එල්ලනවා දුන්න මේක ස්කන්ධය කියලා එකක් එල්ලනවා එළලා මෙයාව මෙන්න මේ හැරින් අර වගේම පොඩි කූරක් අල්පෙනෙත්තක් දා ගන්නවා. දාගෙන ඉතින් අර වගේම මොකද කරන්නේ? දෝලන මෙච්චර ගානකට මයින්නවා මේ අපි දැන් උදාහරණයකට අපි දන්නවා මෙයාගේ උදාහරණයක් නෙමෙයි මෙයාගේ සම්බන්ධය අපි දන්නවානේ. මෙයාගේ දෝලන කාලාවර්තයේ ඉන්නේ 2.5 m බෙදීමකගේ වර්ගමූලයනේ. මේක නිකන් මම නිකමට දෙපැත්ත වර්ග කරොත් 4.5 වර්ගයේ k වතාවක් m කියලා එනවනේ. අපි දන්නවා මෙතන m කියලා කියන්නේ මේ මෙතන තියෙන ස්කන්ධය. ඉතින් මේක නිකන් y = mx වගේ. හරිද? y = mx වගේ. මේ අනුක්‍රමණය මේක නියතයක් ඔක්කොම මේ මෙතන දාන ස්කන්ධය. එහෙනම් අපිට පුළුවන් මේ මෙතන දාන ස්කන්ධය පොඩ වැඩි කර කර දෝලන කාලාවර්තය හොයනවා. හොයලා m සමග t වර්ගයේ ප්‍රස්ථාරයක් දෙනවා. නැත්නම් මෙයා මෙහෙම එන්න ඕනේ. මෙහෙම ආවනම් වැඩේ හරි අපිට කියන්න පුළුවන්
මෙයා අතර මේ අපි ගත්ත සම්බන්ධය සත්‍යයි කියලා. මොකද සත්‍ය නිසා සරල රේඛා ආකාරය y සමාන mx ආකාරයට. ඉතින් ඕක තමයි මේකේ බේස් එක. ඔය පොඩ්ඩක් වැදගත් කරුණු කීපයක් තියෙනවා බලමු. දැන් මේ සඳහා අපි කියන බොහොම කෙටියෙන් මේ සඳහා හෙලික්සිය දුන්නක් මේ සඳහා හෙලික්සිය දුන්නක් ග්‍රෑම් 50 පඩි කට්ටලයක් ග්‍රෑම් 50 පඩි කට්ටලයක් විරාම ගටිකාවක් නිවේශන කූරක් සහ ආධාරකයක් අවශ්‍ය වේ. නිවේශන කූරක් සහ ආධාරකයක් අවශ්‍ය වේ. අඳගන්න. අදලා ලියාගන්න. අදලා ලියාගන්න. මෙතන දෙකක් පුළුවන්. දැන් මෙහෙම එකක් නිවේශන කූරක් තියලා මෙතෙන්ටත් පොඩි මොකක් හරි එකක් දාන්නේ නේ. දැන් ඉතින් හොයාගත්තා. එකක් සෙට් කරනවා දුන්නට එයාගේ සමතුලිත පිහිටීමේදී ඒ කෙලින් නිදර්ශන කූරක් සෙට් කරනවා එහා පැත්තට. මේ විස්තර ඔක්කොම ලියන්න උනා විශේෂ කරුණු ටික විතරක් ලියන්න. ඒක කම්ප්ලීට් කරගන්න ඕනේ. හරි මම හිතනවා ඉවරයි කියලා. අපි නිකන් මේ කරේ මොකද්ද කියලා එක වාක්‍යකින් ලියමු. කියන්නේ මෙහෙම හරිනේ ඉවර නැති කෙනෙක් කියනවා නම් කියන්න. ඉවරනේ එහෙම. කියමු.
simple lem සඳහා පඩි එකතු කරමින් simple lem සඳහා පඩි එකතු කරමින් අර පඩි දාගෙන මෙතෙන්ද පඩි එකතු කරමින් දෝලන 50කට පමණ ගතවන කාලය මැන 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 එමගින් ආවර්ත කාලයන් ගණනය කරගන්න එමගින් ආවර්ත කාලයන් ගණනය කරගන්න ඊළඟට ලියන්න ඉහත පරිදි m හා t වර්ගය අතර ප්‍රස්ථාරය ඇඳ ඉහත පරිදි m හා t වර්ගය අතර ප්‍රස්ථාරය ඇඳ ඉහත පරිදි m හා t වර්ගය අතර ප්‍රස්ථාරය ඇඳ ඒ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වීමෙන් ඒ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වීමෙන් ඒ මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වීමෙන් සම්බන්ධයේ සත්‍යාපනය වේ. සම්බන්ධයේ සත්‍යාපනය වේ. ඔකයි කතාව. හරි. විශේෂ කරුණු. අපි ඒක ලියලා ගමු ඇති. මේ කියන්නේ ඉස්සර ඕනේ නැහැ. විශේෂ කරුණු. දැන් අර මේ හොඳට මතක් කරගන්න අර අවලංගු බට්ටාගේ පරීක්ෂණේ. ඒකේ මතකද කීවා මේ විරාම ගටිකාවේ දෝෂය මේ කුඩා මිනුම අනුව අර ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩු වෙන ප්‍රමාණය විදිහට දෝලන සංඛ්‍යාව තෝරගන්න කියලා. ඒක මේකටත් කරගන්න බලලා. ඒ නිසා අපි ඒකත් ලියමු. මම දැන් ඒක විස්තර කරන්න යන්නේ. ඔයාලා දන්න ඒවා. අරකෙත් අපි කතා කරා. අපි නිකන් ලියලා දෙමු ලියන්න. විරාම ගටිකාවේ කුඩා මිනුම අනුව විරාම ගටිකාවේ කුඩා මිනුම අනුව විරාම ගටිකාවේ කුඩා මිනුම අනුව ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය ලබා ගන්නා මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1 නොඉක්මවන පරිදි 100ට 1 නොඉක්මවන පරිදි 100ට 1 නොඉක්මවන පරිදි 100ට 1 නොඉක්මවන පරිදි දෝලන සංඛ්‍යාව තෝරා ගන්න. දෝලන සංඛ්‍යාව තෝරා ගන්න. උදාහරණයකට ඕන ලියලත් වෙන්නේ කොහොමද ලියන්නේ? දැන් මේක මතකයි නේද කොහොමද ගන්න? අපි හිතමු මෙයාගේ කුඩා මිනුම 0.1යි තප්පර. තප්පර 0.1කට මෙයාව කුඩා මිනුම කියව ගන්න පුළුවන්. අපි දන්නවා භාග්‍ය දෝෂය කියන්නේ ලබාගත් මිනුම් බෙදීම කුඩා මිනුම් බෙදීම ලබාගත් මිනුම වැඩි කිරීම 100 ප්‍රතිශත දෝෂය. අපි එතනින්ම ගන්න. දැන් අපි හිතමු ලබාගත් මිනුම x. කුඩා මිනුම උඩට එන්නේ. කුඩා මිනුම් බෙදීම ලබාගත් මිනුම. කුඩා මිනුම් 0.1 මේ දෝලන 50කටම ගත වෙච්ච කාලය x. හරක් 100. ඔන්න උත්තරේ මොකද වෙන්න ඕනේ? 100ට 1ට වඩා කුඩා වෙන්න ඕනේ. මේ උත්තරේ 1ට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතිශත දෝෂයේ 100ට 1 නොඉක්මවන පරිදි. මේකෙන් x උක්ත කරොත් එනවා තප්පර 10කට වඩා වැඩි වෙන්න ඕනේ මයින කාලය. අපි හිතමු උදාහරණයකට දැන් මම මේක පැහැදිලි කරන්න මේ ගන්න විදිය. අපි නිකම්ම හිතමු මේ දෝලනයක කාලාවර්තය අපිට දෙනවා ආසන්නව මෙහෙම. තප්පර 0.5යි. මේක දෝලන කාලාවර්තයේ තප්පර 0.5යි කියමුකෝ. කියන්නේ තප්පරෙන් භාගයකදී මෙයා ගිහිල්ලා එනවා මෙතෙන්ද. පොඩ වැඩි ඈ. තප්පර 0.5යි නම් ඔයාලට තේරෙනවා තප්පර 10ක් යන දෝලන 20ක් ඕනනේ. මේක මෙතෙන් එන්නේ දෝලන 20ක් ඕන. එහෙනම් මේ වගේ පද්ධතියකදී දෝලන 20ක් ගත්තා නම් ඇති. ඒකයි ඔය කියන්නේ. සාමාන්‍යයෙන් මේවා වෙනස් වෙනවා දැන්. මේක එකයි තප්පර වගේ වුණොත් එහෙම කුඩා මිනුම තප්පර 100ට වඩා ලොකු වෙන්න ඕනේ. අපි එහෙම ගමු මේක නිකන් මේ හරිද නේ. එතන එකයි තප්පර කියමු. කුඩා මිනුම එකයි තප්පර.
එතකොට 1 බෙදීම x x කියන්නේ 100යි. x 100 ලොකු වෙන්න ඕනේ. අපි හිතමු මේ මෙයාගේ දෝලන කාලාවර්තය තත්පර 2යි. මෙයා එකපාරක් ගිහින් තත්පර 2ක් යනවා. දැන් මොකද වෙන්නේ? තත්පර 100ක කාලයක් එන්නම් එකක කාලේ තත්පර 2යි නම් දෝලන 50ක්වත් ගන්න ඕනේ අඩුම. කොහොමයි දෝලන 50 කියන එක හැදෙන්නේ? පැහැදිලිද? ඒ වගේ මේ මෙයාගේ කුඩා මිනුම දිහා බලලා ප්‍රතිශත දෝෂයේ 100ට එක නොඉක්මවන පරිදි දෝලන සංඛ්‍යාව Taman තීරණය කරගන්න ඕනේ. ඒකට මෙයාගේ දෝලන කාලාවර්තය ආසන්න වශයෙන්වත් අපිට දෙන්න ඕනේ. දැන් තත්පර 2යි කියලා දුන්නා. ඒකවල තමයි ගත්තේ. එහෙනම් 100ක් හැදෙන්නම් දෙකව 50ක්වත් ඕනේ. එහෙනම් දෝලන 50ක්වත් ඕනේ. 60ක් කරොත් ආයෙක වවුලක් නැහැ. ඒ වගේ ගන්න ඕනේ. හරි. මේක ඕන නිකන් ඔතනින් ඉරි ගහලා අංගල ලියාගත්තට කමක් නැහැ. හරි. ඊළඟට මොන විශේෂ කාරණා? ඊළඟ විශේෂ පොයින්ට් එක. විශේෂ කාරණා යටතේ. මේ t සමානයි 2.5 m බෙදීම එකේ වර්ගමූලය කියන එක හරියන්නේ කුඩා විස්තර සඳහා විතරයි. ඒ නිසා මේක ගොඩ ඇදලා අතහැරියොත් මේක හරියන්නේ නැහැ. ඒ නිසා ඒක වග බලා ගන්න ඕනේ. ලියන්න. t සමානයි 2.5 m බෙදීම එකේ වර්ගමූලය. වළංගු වන්නේ කුඩා විස්ථාපන සඳහා පමණි. කුඩා විස්ථාපන සඳහා පමණි. එකක් හරි. ඊළඟට මේක මගන්නම් දැන් මම. බැරි වෙලාවත් මේ දුන්නේ ස්කන්ධයේ සැලකිය යුතු එකක් අගයක් නම්. මේ දුන්නේ ස්කන්ධයේ සැලකිය යුතු අගයක් නම් මෙතෙන්ද එනවා m නෝඩ් බෙදීම තුනකුත්. m නෝඩ් කියන්නේ දුන්නේ ස්කන්ධය. බෙදීම k. හරිද? දැන් මම මේක වර්ග කරොත් t වර්ග සමානයි 4i වර්ගය m ධන m නෝඩ් බෙදීම 3යි k මම හැම එකම යටින් දාන්නම්. දැන් බලන්න. sorry 4i වර්ගයත් එන්න ඕනේ. දැන් මෙහෙම දාමු. දැන් මේක මම වරහන් අරිනවා. t වර්ගය සමානයි 4i වර්ගයේ k කතාවක් m ධන 4i වර්ගයේ m නෝඩ් බෙදීම 3ක් k. y සමාන mx ධන c නේ. ප්‍රස්ථාරය මෙහෙම එන්න ඕනේ. අන්තःඛණ්ඩයෙන් එනවා මේක. මේක ඕන අපිට පුළුවන් අන්තःඛණ්ඩය අනුක්‍රමණයෙන් බෙදලා 3න් වැඩි කරා නම් m නෝට් එනවා නේ. කියන්නේ මේ දුන්නේ ස්කන්ධය හොයන්න වගේ වැඩකට m නෝට් හොයන්න පුළුවන්. මම දැන් ලියනවා මෙහෙම ගන්නවා. අන්තःඛණ්ඩය බෙදනවා අනුක්‍රමණයෙන් මොකද වෙන්නේ 4i වර්ගය මේ කැපෙනවා m නෝට් බෙදීම 3 එන්නේ. ඔක 3න් වැඩි කරා නම් හරි. හරිනේ. ලියා ගන්න මෙහෙම. ලියන්න දුන්නේ ස්කන්ධේ m නෝට් නම් කියලා මේක ලියලා ගන්න මෙතන. දුන්නේ ස්කන්ධේ m නෝට් නම්
හරිද? m node බෙදීම තුනක් එන්නේ ඇයි? ඒක එන විදිහ අපිට මෙතන පැහැදිලි කරන්න අමාරුයි. ඒක එහෙම තමයි සූත්‍රය හැදෙන්නේ. දුන්නේ ස්කන්ධ m node නම් මෙතෙන් දෙන්නේ m node දැන් බෙදීම තුන කියලා කොටසක්. ඒක එහෙම තමයි. ඒක පරීක්ෂණාත්මකව හොයාගත්තේ. ඒක තමයි ඉන්නේ. හරිනේ මම හිතන හැමෝම මෙතන හරි කියලා. ඉතින් මෙහෙම එකක් එනවා. දැන් අපිට මෙහෙම කිය හැකියි. අපි m node ගැන හිතන්නේ නැතුව අර පාඨාංක කරන ප්‍රස්තාරයෙන් ඉනවා. ඇන්දහම එනවා y = mx තන c ආකාර එකක්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි අර ගත් උපකල්පනේ වැරදි මේ දුන්න ස්කන්ධයක් තියෙනවා සැලකිය යුතු. එහෙම හිතන්නත් පුළුවන්. ලියන්න මේක. මම හිතනවා දැන් ඉවරයි කියලා හැමෝම. ලියන්න මෙහෙම m node නොසලකා ප්‍රස්තාරයේ ඇඳ විට m node නොසලකා ප්‍රස්තාරයේ ඇඳ විට m node නොසලකා ප්‍රස්තාරයේ ඇඳ විට අන්තක්ඛණ්ඩයක් ලැබුණි නම් ගත් උපකල්පනය වැරදියි. නැත්නම් අන්තක්ඛණ්ඩයක් ලැබුණ නම් දුන්නේ ස්කන්ධය නොසලේ m node අන්තක්ඛණ්ඩයක් ලැබුණි නම් දුන්නේ ස්කන්ධය නොසලකිය හැකි බවට ගත් උපකල්පනය වැරදියි. දුන්නේ ස්කන්ධය නොසලකිය හැකි බවට ගත් උපකල්පනය වැරදියි. හරිද? ඒක තමයි වැරදි. ඊළඟට ඔන්න මම දෙනවා දෝෂ ලිස්ට් එකක් පොඩි. දැන් ඊළඟ පොයින්ට් එක. දැන් මේකෙන් අපිට ඕන නම් කේව හොයන්න පුළුවන් නේ. කේ හොයන්න මොකද කරන්නේ? අපිට පුළුවන් කේව හොයන්න අනුක්‍රමණය අරගෙන අනුක්‍රමණය මේකනේ. එතන ලියන්නේ k සමානයි අනුක්‍රමණය සමානයි 4යි 5 වර්ගයේ බෙදීම k නේ. එතකොට k සමානයි 4යි 5 වර්ගයේ බෙදීම අනුක්‍රමණය. එහෙමනේ. ගන්න කීව මෙහෙම. ඔන්න කීව ගන්න පුළුවන් ඔන්න මේකේ. 4යි 5 වර්ගයේ බෙදීම අනුක්‍රමණය. දැන් මෙහෙම ලිය හැකි මොනවද? මෙතනින් කයට එන අගය වැරදෙන්න හේතු මම 7ක් විතර දෙනවා. ඕන එකක් ලියන්න පුළුවන්. ලියන්න. k සඳහා ලැබෙන අගය නිවැරදි නොවීමට හේතු. k සඳහා ලැබෙන අගය නිවැරදි නොවීමට හේතු. මේකත් ලියලා ලියන්න. k සඳහා ලැබෙන අගය නිවැරදි නොවීමට හේතු. මොනවද වෙන්න පුළුවන්? මේ දෝලන වලට ගන්න කාලය එක්ක වැඩියෙන් එක්ක අඩුවෙන් කියවලා තියන්න පුළුවන්. ඒ කියන්නේ මයිද්දි වෙන අඩු වෙන පොඩි වැරද්දක් වෙලා. ලියන්න. දෝලන කාලය අඩු එක දෝලන කාලය වැඩියෙන් හෝ අඩුවෙන් කියවා තිබීම ප්‍රමාණ ගන්න හරි ගන්නට වඩා එක්ක අඩුවෙන් නැත්නම් වැඩියෙන් කියවන. දෝලන කාලය අඩුවෙන් හෝ වැඩියෙන් කියවා තිබීම. දෙක මෙතන මේ දෝලන කේන්ද්‍රයනේ මෙතන. ওই කේන්ද්‍රය පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ලකුණු වෙලා තිබ්බොත් මෙන්න මේ ගහන එක. අපි මයින්නේ දෝලන කේන්ද්‍රය ගාවට නෙමෙයි. අන්න එතන දෝෂයක් වෙන්න පුළුවන්. එහෙනම් ලියන්න. දෝලන කේන්ද්‍රයේ නිවැරදිව පිහිටුවා නොගැනීම. 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 ඊළඟට මේ දෝලන හරියටම සිරස් නොවෙන්න පුළුවන්. මේ පැත්තට වගේ ගියොත් අපි දන්නේ නැහැ පොඩ්ඩක් එහෙම වුණොත්. ඒතර ගමන් මාර්ගය වෙනස් වෙනවා. එතකොට කතාව වෙනස්. කියන්නේ දෝලන සිරස් නොවීම අංක 3. දෝලන සිරස් නොවීම. දෝලන සිරස් නොවීම. දෝලන සිරස් නොවීම. ඊළඟට අපි කීවා මේ සමීකරණේ වළංගු වෙන්නේ මේවා මේ හරි කලින් හරි වළංගු වෙන්නේ කුඩා විස්ථාපන සඳහා විතරයි කියලා. එහෙනම් ඊළඟට
දෝලන කුඩා නොවීම. දෝලන කුඩා නොවීම. දෝලන කුඩා නොවීම. ඊළඟට වාතයෙන් යම්කිසි බලයක් ඇති කරන්න පුළුවන් මෙයාට. ප්‍රතිරෝධී බලයක් ඇත්තටම ඇති වෙන පොඩි ප්‍රමාණයක්. ඒ නිසා ඒ වාපිය අය වගේ වල කියනවා වාත පරිමන්දනය කියලා. පරිමන්දනය කරන වාතයෙන්. අලි මේ කියන්නේ මේ දෝලනය දිගටම වෙන්නේ නැහැ. ටික ටික ශක්තිය හානි කරනවා වාතයෙන්. වාතයේ ප්‍රතිරෝධී බලය. අන්න එහෙම එකක් ආවොත් මේක දෝෂයක් වෙන්න පුළුවන්. ලියන්න. ඊළඟට ස්කන්ධය මත ගොඩනැගෙන වාත ප්‍රතිරෝධී බල. ස්කන්ධය මත ගොඩනැගෙන වාත ප්‍රතිරෝධී බල. ස්කන්ධය මත ගොඩනැගෙන වාත ප්‍රතිරෝධී බල. ඊළඟට ස්කන්ධය මත ගොඩනැගෙන වාත ප්‍රතිරෝධී බල. ඊළඟට මේ විරාම ඔරලෝසුවේ දෝෂ තියෙන්න පුළුවන්. කාලය මැනීමේ දෝෂයකින් අපි දැන් මේ මූලාංක දෝෂයට මොනවා හරි ගද්දිම තියෙන දෝෂ. කාලය මැනීමේ දෝෂ තියෙනවා. ඒක ලියන්නේ නැහැ. විරාම ඔරලෝසුවේ දෝෂ. විරාම ඔරලෝසුවේ දෝෂ. විරාම ඔරලෝසුවේ දෝෂ. තව උකට එන්න පුළුවන් අහඹ දෝෂයක් තමයි මේ පුද්ගල අනුබද්ධ දෝෂය. ඒ කියන්නේ අපිට දැන් මෙතනින් යද්දි මේක ඔන් කරලා ආයෙ මෙතෙන් දෙද්දි මේක ඕෆ් කරන්නේ. විරාම ඔරලෝසු ස්ටොප් වොච් එක. අන්න ඒකෙදි අපේ ප්‍රතික්‍රියා කාලයේ දෝෂ තියෙන්න පුළුවන්. හරියට මේ ආවට පස්සේ චුට්ටක් එහාට ගියාම තමයි ඕෆ් කරන්නේ. තාග්ගල ප්‍රතික්‍රියා කාලය. ඒ නිසා ලියන්නේ ඊළඟ පුද්ගලයාගේ ප්‍රතික්‍රියා කාලයේ දෝෂ. පුද්ගලයාගේ ප්‍රතික්‍රියා කාලයේ දෝෂ. පුද්ගලයාගේ ප්‍රතික්‍රියා කාලයේ දෝෂ. දැන් කීයක් දුන්නද බලන්න chat එකට දාන්න. 7ක් දුන්නද? කීයක් දුන්නද? 7ක් දුන්නද? 7යි නේ. හරි හරි. ඔන්න ඒ ටික හරි. ඊළඟට මේ දෝලන කේන්ද්‍රය ගද්දි හරියටම එන්න ඕන මොකද්ද? මතක නැති අර සරල අවලම්බයේත් ගත්තා. මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය ගන්න ඕනේ අපි. ඒක ඇත්තට මේ මැද හරියට එන්න පුළුවන්. නමුත් අපිට එතන හරියට සෙට් කරගන්න බැරි නිසා තමයි මේ දුන්නේ කෙලවර ගන්න. ඒකත් නිකන් ලියලා තියන්න ලියන්න මෙහෙම. දෝලන කේන්ද්‍රය ලෙස තෝරාගත යුත්තේ දෝලන කේන්ද්‍රය ලෙස තෝරාගත යුත්තේ m නෝට් වලටයි k වලටයි ගත්ත සමීකරණේ ගත්ත විදිය තේරුන්නේ නැහැ. ඉතින් m නෝට් කියන්නේ මොකද්ද? මෙයා උත්තර වෙන්න නම් අන්තක්ඛණ්ඩේ අනුක්‍රමණයෙන් බෙදනවා. අන්තක්ඛණ්ඩය කියන්නේ මේක. අනුක්‍රමණය මේක ඇල්ල. මේක මේකෙන් බෙදුවම 4/5 වර්ගයේ බෙදීම කීයට 4/5 වර්ගයේ බෙදීම කී කැපෙනවා. ඉතින් m නෝට් බෙදීම 3 තමයි එන්නේ. ඒ නිසා ඒක 3ෙන් වැඩි කරනවා. ඒතකොට m නෝට් එනවා. දැන් kට ගත්තේ ඉතින් මේක හරිය ලේසි. අනුක්‍රමණය සමානයි මොකද්ද? දැන් අනුක්‍රමණය මෙතෙන් දාන්න. අනුක්‍රමණය සමානයි 4/5 වර්ගයේ බෙදීම k. මේකනේ අනුක්‍රමණය. ඉතින් එහෙනම් k සමානයි 4/5 වර්ගයේ බෙදීම අනුක්‍රමණය. හරිනේ? තේරුණාද? ඒකකින් ගන්න. ඔයා මේක කරලා බලන්න උතර m නෝට් එනවා. ඊළඟට අපි දැන් කිව්වේ දෝලන කේන්ද්‍රය ලෙස තෝරාගත යුත්තේ පද්ධතියේ ස්කන්ධ කේන්ද්‍රයේ වුවද දුන්නේ පහළ කෙලවර තෝරාගන්නේ ස්කන්ධ කේන්ද්‍රයේ පිහිටුවා ගැනීමේ අපහසුතාවය නිසාය. ස්කන්ධ කේන්ද්‍රයේ පැහැදිලිව පිහිටුවා ගැනීමේ අපහසුතාවය නිසාය.
හරිද? ස්කන්ධ කේන්ද්‍රයේ පැහැදිලිව පිටුවා ගැනීම අපහසුතාවය නිසායි. ඊළඟට මෙන්න මේක එකපාරක් ඔය අලුතෙන් අහපු ප්‍රශ්නයක්. ඒක ගොඩක් අය ඒ අවුරුද්ද ලීවේ නැහැ. අපි හිතමු මෙතන අලුත්ම දුන්නක් ගත්තා කියලා. අලුත්ම දුන්නක් ගත්තොත් මෙන්න මේ වගේ හැසිරීමක් වෙන්න පුළුවන්. මේ මෙතන දාන ස්කන්ධයත් එක්ක දුන්නේ විතතිය. අපි දන්නවා සාමාන්‍යයෙන් mg නේ. මෙතන එන බලය එහෙනම් mg සමානයි f සමානයි kx දන්නවනේ. එහෙනම් mg සමානයි ke කියමුකෝ විතතිය. ඒතර ඔයාලට තේරෙනවා e කියන එක සමානුපාතිකයි m ට. මෙහෙම යන්න ඕනේ. මේ බලය සමානයි ke දුන්නක උරණගෙන බලය සමානයි k වතාවක් විතතිය. මෙතන එන බලය තමයි mg. නෑ mg සමානයි ke. එහෙනම් k සමානුපාතිකයි e සමානුපාතිකයි m. මෙහෙම එන්න ඕනේ. හැබැයි අලුත්ම දුන්නක් ගත්තොත් ඕක මෙන්න මෙහෙම එන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම පොඩ්ඩක් අර අලුත්ම නිසා ඇදිලා නැහැනේ පොඩ්ඩක්වත්. ඒතර පොඩ්ඩක් මෙතන ස්කන්ධයන් යම් කිසි ප්‍රමාණයක් දානකම් මෙයා හෙල්ලෙන්නේවත් නැතුව ඉන්නවා. කියන්නේ ස්කන්ධයේ යම් කිසි ප්‍රමාණයක් වැඩි වෙනකම් E බිඳුවයි. ඊට පස්සේ ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ හැසිරීමක් දෙන්න පුළුවන් නවතම දුන්නක. ඇයි දුන්න අලුත්ම නිසා එකපාරක්වත් ඇදිලා නැහැ. ඒතර මේ ස්කන්ධ ටිකක් දානකම් ටිකක් වැඩි කරනකම් දුන්න හෙල්ලෙන්නවත් උඩ බලන් ඉන්නවා. ඊට පස්සේ තමයි ඇදෙන්න පටන් ගන්න. ඒ නිසා ඒ වගේ වුණොත් මෙහෙම එන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේකත් ලියගන්න එහෙම ලියන්න. පරීක්ෂණය සඳහා නවතම දුන්නක් යොදාගත් විට පරීක්ෂණය සඳහා නවතම දුන්නක් යොදාගත් විට මෙවැනි ප්‍රස්ථාරයක් ලැබිය හැක කියලා මේකත් ලියලා මෙතෙන්ට ගන්න. මේ E සහ M අතර විතතියයි එමුයි අතර. මම දැන් මේවා ඉතින් සාමාන්‍යයෙන් ටක් ගාලා කියන්නේ. හරිද? විතතියයි එමුයි අතර. හරි. මම හිතනවා හැමෝම හරි කියලා. දැන් අපි යනවා ජූනලයට හේයාර උපකරණයටයි. ඒකෙත් ටිකක් හොඳ දේවල් තියෙනවා. ඒ නිසා අපි මෙහෙම කරමු. අපි ඔය දෙකම එකට කරන් යන්න. අර අපි දෙපැත්තම අදින්න එකපාර. ජූනලේ මෙහෙමනේ. මෙන්න ජූනලේ ප්‍රැක්ටිකල් එක. U හැඩති නලයක් තියෙනවා. අපි ඔකට අපි හිතමු මෙහෙම මේකෙන් අපි කරන්නේ නොදන්නා ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම. එහෙම නැත්නම් එයයි ඝනත්වයේ සෙවීම දෙකම පුළුවන්. ඒතර එක පැත්තකට අපි ජලය දානවා. මොන ජලය දානවා? මෙයාගේ ගමු ජලය. ඊට පස්සේ දානවා පොල් තෙල් කියමු අපි. ඔන්න මේ පැත්තෙන් ජලය දැම්මම මෙහෙම ආවා. මේක මෙතෙන්ට මෙනවා. පොල් තෙල් දැම්මම මෙයා ටික පල්ලෙහාට ගිහලා මෙයා ටික උඩ යනවා. ඔන්න පොල් තෙලුත් වෙනවා. ජලය සහ පොල් තෙල්. දැන් මේ ජලය
මේ පොල් තෙල්. අපි එහෙම ගමු දෙලින් තේරෙන වචන වලින්. දැන් මොකද කරන්නේ? මෙන්න මේ ලිමිට් එක අරගෙන මේ උස මැන ගන්නවා. HW water මේක මැන ගන්නවා H oil. අපි දන්නවා මෙතනයි පීඩන සමානයි. සමජාතීය සමතුලිත එකම ද්‍රවයේ එකම දිරස් මට්ටමේ පීඩන සමානයි. දැන් මේවා තේරෙන්න ඕන හරිද? දැන් පීඩන සමානයිනේ. පීඩන කියන්නේ H rho G නේ. මෙයාට වඩා මෙයා ලොකුයි H. ඇයි ඒ? මෙයාට වඩා මෙයා ඝනත්වය ලොකුයි. කියන්නේ ඝනත්වයේ පොඩි එකාට වැඩි උසක් එන්න ඕනේ. මොකද මේ පීඩනයට සමාන වෙන්න. ඒ වගේ වදින් තේරෙන්න ඕනේ. දැන් අපි මෙතන පීඩනය ලිව්වොත් මෙතනයි පීඩන සමාන කරොත් වායුගෝලීය පීඩනයක් තියෙනවා P නෝඩ් ගන්න HW rho WG සමානයි P නෝඩ් ගන්න HO rho OG. P නෝඩ් කැපෙනවා G to G කැපෙනවා HW rho W සමානයි H නෝඩ් rho නෝඩ්. දැන් කවුරු එක්කද ප්‍රස්ථාර ඇදින්නේ? ඔන්න බලන්න මම අර කිව්වේ. මේකේ අපි පොල් තෙල් තමයි ටික ටික දාමින් ප්‍රස්ථාරේ වැඩේ කරන්නේ. හරිද? මොකද මේකට තව ජලය දැම්මා කියලා මොකද වෙන්නේ? මොකක් දැම්මොත් හරියන්නේ බලන්න. ජලය දැම්මොත් මේක උඩට යනවා ටිකක් මේ. උඩට ගියාම ආයෙ පාරක් මේ උසට මෙතන තියෙන උස සමාන වෙයි. ඒ නිසා ජලය දැම්මා කියලා මෙතන පාඨාංක ගොඩක් ගන්න බෑ. හරිද? මොකද ජලය දැම්මොත් වෙන්නේ මේ පොදු වතුර මුහුණට ටික ටික උඩ යනවා. දැන් මෙතනින් ජලය දැම්මොත් මේ පැත්ත ටිකක් ඉස් වෙනවා. එතකොට මේ ලයින් එකෙන් තව ටිකක් උඩින්. ආයෙත් එන්නේ පාඨාංකේ මේ පාඨාංකෙම. ඒ නිසා විවිධ පාඨාංක ගන්න අපිට දාන්න පුළුවන් කෙනා තමයි ඔයිල්. පොල් තෙල් දානවා. පොල් තෙල් දැම්මම මෙතන පීඩනය වැඩි වෙනවා. එහෙනම් ඒකට හරියන්නේ මේ H නෝට් එක ලොකු වෙනවා ටිකක්. ඒකට හරියන්නේ මෙයා මේ පැත්තෙන් උඩට යන්න ඕන ටිකක්. එතකොට අපිට විවිධ පාඨාංක එනවා. පොදු වතුර මුහුණට වෙනස් වෙන්නේ නැහැ එතකොට. මේකෙන් දැම්මහම එහෙම දැම්මහම මෙයා වැඩි වෙනවා. වැඩි වෙද්දි මෙයා පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුළුවන්. එතකොට මෙයා ආයෙ ටිකක් උඩට යනවා. එතකොට ආයෙ පාරක් අරක සෙට් වෙනවා. ඒ නිසා මේකට අපි මේ පොල් තෙල් තමයි ඝනත්වයේ අඩු ද්‍රවයේ ටික ටික එකතු කරගෙන තමයි පාඨාංක ගන්න. ඒ හින්දා H නෝට් තමයි x. H නෝට් අපි වෙනස් කර කර HW හොයනවා. එහෙනම් HW මෙතෙන් දෙන්න ඕනේ. rho නෝට් බෙදීම rho W වතාවක් H නෝට්. ඔන්න වැඩි හරි. හරිනේ. කෙලින්ම එන්නේ සාපේක්ෂ ඝනත්වය තමයි අනුක්‍රමණය. ඒ නිසා මෙතන ප්‍රස්තාවයක් යන්දනම් H නෝට් හා HW අතර අනුක්‍රමණයෙන් කෙලින් වෙනවා සාපේක්ෂ ඝනත්වය. පැහැදිලිද කතාව? මේ යූනලය. ලියාගන්න. යූනලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම. නැත්තම් මෙහෙම ලියමු. කොහොම යන්නේ බෑ. නැගමන ලියන්න. යූනලයේ භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වයේ සෙවීම කියලා මේක දාලා ගන්න මෙතෙන්. ලියාගන්න සාපේක්ෂ ඝනත්වය සමාන අනුක්‍රමණය කියලා. දැන් මට ඉස්සර හරිය ප්‍රශ්නයක් තිබ්බා මේ ඇයි මෙතන H නෝට් HW දෙන්න මාරු කරන්න බැයිද කියලා. H නෝට් උක්ත කරලා HW මෙහාට ගන්න බැරිද කියලා. මට ඔකට උත්තරේ තේරුණේම නැහැ. පස්සේ තමයි තේරුනේ වෙනස් කරන්න මෙයානේ. වෙනස් කරන කෙනා x ට වෙනස් වෙන කෙනා y ට. කම්ප්ලීට් කරගන්න මම කියන්නම් මේ විශේෂ පොයින්ට් ටික.
හරි මං හිතනවා ඉවරද කට්ටිය බණ්ඩ ඉවර නැති අය ඉන්නවනේ අත උස්සන්න පොඩ්ඩක් ඉවර නැති අය හරි ලියමු ලියන්න කරන ක්‍රමයේ තේරෙනවද මම ඔක්කොම කියන්න දෙන්නේ නැහැ එහෙම ලියන්න ප්‍රථමයෙන් ඝනත්වයේ වැඩි ද්‍රවය ඇතුල් කළ යුතුය ප්‍රථමයෙන් ඝනත්වයේ වැඩි ද්‍රවය ඇතුල් කළ යුතුය ප්‍රථමයෙන් ඝනත්වයේ වැඩි ද්‍රවය ඇතුල් කළ යුතුය ඊළඟට ඇයි ප්‍රථමයෙන් ඝනත්වයේ වැඩි ද්‍රවය ඇතුල් කරන්නේ ඝනත්වයේ අඩු ද්‍රවය ඇතුල් කරලා පස්සේ වැඩි එක දැම්මොත් මොකද දන්නවද වෙන්නේ වැඩි එක යටට යන්න එපා ඒතර ඝනත්වයේ පොල් තෙල් යට තියෙනවා ජලයේ දාව ගමන් වෙන්නේ ජලය යටට යන්න ඕන හින්දා පොල් තෙල් වලින් භාගයක් කඩාගෙන ඇතුළට යනවා ජලය පොල් තෙල් බාහුව දෙකේ දෙපැත්තට වෙන් වෙනවා එතකොට ඉතින් මුකුත් කරන්න බෑ ඕන එක ලියා ගන්න ලියන්න ඕන වරහන් ඇතුළේ මෙහෙම පොල් තෙල් මුලින් දමා පසුව ජලය දැම්මොත් පොල් තෙල් මුලින් දමා පසුව ජලය දැම්මොත් පොල් තෙල් මුලින් දමා පසුව ජලය දැම්මොත් ජලයේ යූනලයේ පතුලට ගොස් ජලයේ යූනලයේ පතුලට ගොස් ජලයේ යූනලයේ පතුලට ගොස් පොල් තෙල් කඳ දෙකට බෙදී බාහු දෙකට වෙන් වේ පොල් තෙල් කඳ දෙකට බෙදී බාහු දෙකට වෙන් වේ පොල් තෙල් කඳ දෙකට බෙදී බාහු දෙකට වෙන් වේ හරිද බාහුව දෙකට වෙන් වෙනවා ඒ නිසා ඒක කරන්න බෑ ඊළඟට පාඨාංග ගන්නේ මොනවද දාලාද පොල් තෙල්ලේ එහෙනම් ලියන්න ඝනත්වයේ අඩු ද්‍රවයේ ක්‍රමයෙන් එකතු කරමින් පාඨාංක කට්ටල් 6ක් පමණ ගත යුතුය ඝනත්වයේ අඩු ද්‍රවයේ ක්‍රමයෙන් එකතු කරමින් පාඨාංක කට්ටල් 6ක් පමණ ගත යුතුය ඝනත්වයේ අඩු ද්‍රවයේ ක්‍රමයෙන් එකතු කරමින් පාඨාංක කට්ටල් 6ක් පමණ ගත යුතුය හරි තවත් වැදගත් කරුණක් තමයි මෙන්න මේ අතුරු මුහුණත මේ වක්‍ර කොටස ඇතුළට එන්න නැති වෙන්න වග බලා ගන්න ඕනේ. ටිකක් උඩ හිටන විදිහට. මොකද වක්‍ර කොටස ඇතුළට આવොත් උසවල් ගතිය අරදෙනවනේ. එතන ලියන්න පොදු අතුරු මුහුණත ඊළඟ පොයින්ට් එක පොදු අතුරු මුහුණත යූනලයේ වක්‍ර කොටසට ඇතුළු නොවීමට යූනලයේ වක්‍ර කොටසට ඇතුළු නොවීමට වග බලා ගත යුතුය. පොදු වතුරු මුහුණත යූනලයේ වක්‍ර කොටසට ඇතුළු නොවීමට වග බලා ගත යුතුය. ඊළඟට මෙන්න මෙහෙම හොඳ පොයින්ට් එකක් තියෙනවා ඔකට. මෙන්න මේක අපි දැන් මේකේ පාඨාංක ගණිතදී මෙතෙන්ද පොඩි මීටර රූල් දෙකක් සම්බන්ධ කරගන්න ඕනේ. මම දැන් මතන්නම් මේව පොඩ්ඩක්.
එහෙනම් මීටර රූලක් දාගන්න ඕනේ. දැන් බලන්න මෙන්න මේ උස ගන්න මොකද කරන්න ඕනේ? මම උසවල වලට ගන්නම් L කියලා ඉලක්කම් වගේ. දැන් මෙතන පාඨාංකය ගන්න ඕනේ. L1. ඊළඟට මේක මැනගන්න මෙතන පාඨාංකය ගන්න ඕනේ L2. මෙතන පාඨාංකය ගන්න ඕනේ L3. ඔන්න L2 ගෙන් L3 අඩු වුණා නම් මේක එනවනේ. මෙතෙන් දෙන්නේ L2 රින L3. හරි. මෙතන පාඨාංක ගන්න පුළුවන්ද? බෑ. මොකද මේක ජලයමනේ. ජලයේම තනක් ඔයාලට හරියට මෙතන හොයලා පාඨාංකයක් ගන්න බෑ කවදාවත්. ඒ නිසා ඔයාලට භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ L3 පාඨාංකයම තමයි මෙතෙන්ට. ඒ නිසා මෙතන උස එන්නේ L1 රින L3. හරිනේ අවුලක් නැහැ. හැබැයි මේ පාඨාංකය මෙතෙන්ට ගන්න නම් පොඩි කන්ඩිෂන් එකක් තෘප්ත වෙන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන බිඳුවේ රේඛාවයි මෙතන තියෙන බිඳුවේ රේඛාවයි ඒක රේඛීය වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ පාඨාංකය මෙතෙන්ටත් හරියන්නේ. තේරුණාද කියපු කතාව? ඔන්න ඕක ටිකක් වැදගත් පොයින්ට් එකක්. ඒක ඕනනම් ඉතින් ඇඳගත්තත් කමන්නේ මම පොයින්ට් එක දෙන්නම් වාක්‍යයෙන් මෙහෙම ලියා ගන්න ඉස්සෙල්ලා. කියන්න අපි දැන් අපි මේක ඇඳගමු. අකුරු තුනක් දාගමු. මෙතන x y z. නැත්නම් අපි ගමු A B C D කියමු බේසික්. A B C D. ලියන්න. එහෙම ලියන්න. B හි පාඨාංකයේද දකුණු පස මීටර රූලෙන් ගන්නා බැවින් B හි පාඨාංකයේද දකුණු පස මීටර රූලෙන් ගන්නා බැවින් B හි පාඨාංකයේ දකුණු පස මීටර රූලෙන් ගන්නා බැවින් HW හි අගේ නිවැරදි වීමට මීටර කෝදු දෙකේ බිඳුව ඉරක් බිඳුව රේඛා ඒක රේඛීය විය යුතුය. බිඳුව රේඛා ඒක රේඛීය විය යුතුය. මම හිතනවා කීපක තේරුණා කියලා. බිඳුව රේඛා ඒක රේඛීය විය යුතුය. ඕනනම් මේක ඇඳ ගන්න. එතකොට ABCD දාලා එහෙම නැත්නම් කලින් රූපෙම ABCD දා ගන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. එහෙම නැත්නම් මේක ඇඳ ගන්න. Tamanට තේරෙන විදිහක්. ප්‍රශ්න දිනන ඕන්ලාව අහන්න පුළුවන් මගෙන්.
හරිනේ ඊළඟට තියන්නේ මේ යොදාගත හැක්කේ එකිනෙක අමිශ්‍ර ද්‍රවවල ඝනත්ව සංසන්දනය කිරීම සඳහා පමණි. මේ යොදාගත හැක්කේ එකිනෙක අමිශ්‍ර ද්‍රවවල ඝනත්ව සංසන්දනය කිරීම සඳහා පමණි. එකිනෙක අමිශ්‍ර නම් විතරයි මේක පුළුවන් නේ. නැත්තම් දාපු ගමන් මිශ්‍ර වෙනවනේ. මිශ්‍ර වෙන ද්‍රවවල ඝනත්ව සංසන්දනය කරන්න මේකම පොඩ්ඩක් වෙනස් කරලා අපි හදනවා හේයාර උපකරණය. එතෙන්ද යන්න කලින් අපි ලියමු පොඩි මාතෘකාවක් මෙහෙම. මේක තව කරුණු වගේක් තියෙනවා. ඒ කරුණු ටික හේයාර උපකරණයටත් පොදුයි. අපි දෙපාරක් ලියන්න ඕනේ නැහැ නේ. ඔතනම ලියමු. යූ නලය හා හේයාර උපකරණයට පොදු විශේෂ කරුණු. යූ නලය හා හේයාර උපකරණයට පොදු විශේෂ කරුණු. දැන් මේවත් එහෙමමයි වෙනස් වෙන්නේ නැහැ. යූ නලය හා හේයාර උපකරණයට පොදු විශේෂ කරුණු. දැන් හේයාර උපකරණය කොහොමද තියෙන්නේ? මෙහෙම දෙපැත්තේ ද්‍රවයන් දෙක භාජන දෙකකට දාලා තියෙනවා. මේකෙදි කරන්නේ මෙන්න මෙහෙම නලය තියෙනවා. ඔන්නෝම තියෙනවා. එතනින් පොඩි ක්ලිප් එකක් දාලා මෙහා ඇදලා ගන්නවා මේ. ඔකනේ කතාවනේ. මේකට උස්සන්නේ. ඉන්න මෙහෙම. ඔක තමයි හේයාර උපකරණය. මෙතනින් ඇත්තටම ඔකට නම් පුළුවන් මේ ක්ලිප් එක කරලා කටින් පොඩ්ඩක් අදින්න. ඇදලා මේ හරියට ද්‍රව මට්ටම් ආවහම අපි හිතමු මෙයා ජලය නම් මෙයා ටිකයි එන්නේ. මෙයා පොල් තෙල් නම් ඊට සමාන වෙන්න මෙයා ගොඩක් එන්න ඕනේ. ඔක තමයි මේක වෙලී. මේකේ පොඩි පාඨාංක ගන්න මෙන්න මේ විදිහේ ස්පර්ශකයක් තියෙනවා. මෙතන පොඩි ස්පර්ශකයක් දාලා තියෙනවා. දැන් පුළුවන් පාඨාංක ගන්න. අර වගේම මේකේ පාඨාංක ගන්නේ අපි බලමු මේක විදිහට. කතාව මේකම අපි දැන් දෙන්නටම පොදු කරුණු ලියමු ඉස්සෙල්ලා. මෙයා ලියන්න කලින්. කියන්නේ යූ නලය හා හේයාර උපකරණයට පොදු කරුණු. පොදු විශේෂ කරුණු. මොනවද ඔන්න බලන්න. මේවා ඇවිල්ලා මේ ඝනත්වයේ මයින් වැඩනේ. සාමාන්‍යයෙන් මෙයාට මොනවක් හරි වෙන ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා තිබ්බොත් ඝනත්ව වෙනස් වෙනවා. ඒ නිසා මෙයාව ඉතා හොඳට පිරිසිදු කරන්න මේ නල දෙකම. ඒකට භාවිතා කරන්න මෙහෙම. ඉස්සල්ලාම තනුක බෂ්මයකින් හොදනවා. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ තනුක අම්ලයකින් හොදනවා. දැන් ඔන්න මොනවා හරි මේකේ අම්ල ජාති තිබ්බනම් මුලින්ම බෂ්මයකින් හොදද්දී එයා උදාසීන වෙනවා. දැන් බෂ්මය අර හොදපෙකේ පොඩ්ඩක් ඉතුරු වෙලා තිබ්බනම් ඊළඟට අම්ලයකින් හොදද්දී එයාත් උදාසීන වෙනවා. දැන් අම්ල පොඩ්ඩක් හරි ඉතුරුලා තිබ්බොත් දැන් කරාම ජලයෙන් හොදුනා හොඳට. එතකොට අර ඉතුරු ඔක්කොම මෙයා වෙලා හොඳට වේලගෙන ගන්නවා. කොහොමයි මේ දෙක සුද්ධ කරන්නේ? පිරිසුදු කරගන්නේ. දැන් කොහොමද පිළිවෙල? බෂ්මයකින්, අම්ලකින්, ජලයෙන්. ඇයි ඉස්සල්ලා අම්ලකින් බෂ්මකින් ජලයෙන් බැරි? මෙහෙම මතක තියාගන්න. බෂ්ම ජලයේ දිය වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. එතකොට ඇයි බෂ්ම ජලයේ දිය වෙන්නේ නැති නිසා බෂ්ම ජලයේ දිය වෙන්නේ නැති හින්දා අම්ල බෂ්ම ජලය හරියන්නේ නැහැ. බෂ්මයට පස්සේ ජලයෙන් හේතුවට හරියන්නේ නැහැ. ඒ නිසා බෂ්ම අම්ල ජලය. කියන්නේ පළවෙනි කරුණ. මෙම නලයන්, මෙම නල කොටස් ප්‍රථමයෙන් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කමා තනුක HNO3 හා ආශ්‍රිත ජලයෙන් පිළිවෙලින් සෝදා. ඒ පිළිවෙලට පිළිවෙලින් සෝදා
වියලි වාත ධාරාවකින් වියලා ගන්න. පිළිවෙලින් සෝදා වියලි වාත ධාරාවකින් වියලා ගන්න. ඔන්නෝක දෙකටම අයිති. ඊළඟට මේ බාහුල ප්‍රමාණය ඇවිල්ලා කියන්නේ බාහුල අභ්‍යන්තර අරය විස්කම්බිනේ මේ අරය බාහුල අභ්‍යන්තර අරය සාමාන්‍යයෙන් 0.4 සෙන්ටිමීටර් සිට 1 සෙන්ටිමීටර් වගේ අගයක්. බාහුල අභ්‍යන්තර අරය 0.4 සෙන්ටිමීටර් සිට 1 සෙන්ටිමීටර් අතර වීම වඩා යෝග්‍ය වේ. මේ අතරදී වඩා යෝග්‍ය වේ. හේතු ගොඩක් පොඩි වුණොත් පෘෂ්ටිකාර්තියෙන් එන බලපෑම වැඩි නේ. මේක හීනි වුණොත් මෙහෙම වෙනවනේ මේක. මේ ගොඩක් මහත් වුණොත් මේක පොඩ්ඩක් මෙහෙම. මෙහෙම යද්දි පෘෂ්ටිකාර්තිය බලපෑම අඩුයි. මෙතනදී පෘෂ්ටිකාර්තිය බලපෑම වැඩි. ඒ නිසා මේ වගේ මහත ගන්න ඕනේ. පරංග ඇතුළේ ලියන්න නෑ සෝරි යෝග්‍ය වේ. ඒකටම ලියන්න වරන් ඕනේ. යෝග්‍ය වේ. පෘෂ්ටිකාර්තියෙන් නැති වෙන බලපෑම අවම කර ගැනීමට පෘෂ්ටිකාර්තියෙන් නැති වෙන බලපෑම අවම කර ගැනීමට පෘෂ්ටිකාර්තියෙන් නැති වෙන බලපෑම අවම කර ගැනීමට හරිද? පෘෂ්ටිකාර්තියෙන් නැති වෙන බලපෑම අවම කර ගැනීමට උස සෙන්ටිමීටර් 40ක් 50ක් විතර ඇති. කියන්නේ එතන වෙනවා උස සෙන්ටිමීටර් 40ක් 50ක් පමණ ප්‍රමාණවත්ය. උස සෙන්ටිමීටර් 40ක් 50ක් පමණ. උස සෙන්ටිමීටර් 40ක් 50ක් අතර පමණ ප්‍රමාණවත්ය. උස සෙන්ටිමීටර් 40ක් 50ක් අතර පමණ ප්‍රමාණවත්ය. ඔන්න ඒකත් හරි. ඊළඟට මේවා හරියට සිරස් වෙන්න හදන්න ඕනේ. පොඩ්ඩක් ඇලවුනොත් මේ දන්නවා පීඩනයට බලපාන උසනේ. ඒ නිසා මේ නලයේ උසමයිද එක ඇල උස වෙන්න බෑ. හරි සිරස් උස වෙන්න ඕනේ. ඒ නිසා මේ දෙකම හරියටම සිරස්ව තියෙන්න ඕනේ. කියන්නේ මෙම නල කොටස් සවි කිරීමේදී ඊළඟ පොයින්ට් එක මෙම නල කොටස් සවි කිරීමේදී බාහු හරියටම සිරස් වනසේ සවි කළ යුතුය. බාහු හරියටම සිරස් වනසේ සවි කළ යුතුය. බාහු හරියටම සිරස් වන ලෙස සවි කළ යුතුය. ඊළඟට මේ පීඩනය රඳාපවතින්නේ සිරස් කුස මතනේ. ඒ නිසා මේ දෙපැත්තේ නලවල විස්කම්බයන් පොඩ්ඩක් එහෙම වුණාට අවුලක් නැහැ. ඒකත් හොඳ පොයින්ට් එකක්. පීඩනය රඳාපවතින්නේ සිරස් කුස මත. ඒ නිසා මේ නලවල විස්කම්බයන් වෙනස් වුණාට අවුලක් නැහැ. කියන්නේ ඊළඟ පොයින්ට් එක පීඩනය රඳාපවතින්නේ සිරස් ද්‍රව කඳන් වල ඍජු උස පමණක් මත නිසා. පීඩනය රඳාපවතින්නේ ද්‍රව කඳන් වල ඍජු උස පමණක් මත නිසා පීඩනය රඳාපවතින්නේ ද්‍රව කඳන් වල ඍජු උස මත පමණක් නිසා ඍජු උස මත පමණක් නිසා දෙපස බාහුවල විස්කම්බයන් සමාන විය යුතු නැත. නැත්නම් විස්කම්බයන් නෙමෙයි ලියන්නේ. සමාන විය යුතු නැත නෙමෙයි. විස්කම්බයන් අසමාන වුණාට අවුලක් නැහැ. නිකන් සමාන වෙන්න ඕනේ නැහැ කියලා කියන්න ඕනේ. අසමානයි නම් අවුලක් නැහැ. දෙපස බාහුවල විස්කම්බයන් අසමාන වූාට අවුලක් නැත. අසමාන වූාට අවුලක් නැත. ඊළඟට
බැලුවත් මේ ප්‍රස්ථාරයට අන්තක්ඛණ්ඩයක් ආවොත් ඒකේ තේරුම හැමදාම කෑල්ලක් එකතු වෙලා කියන එක. එහෙම ආවොත් ඔව් එකතු වෙලා තියෙන්නේ 2t බෙදීම r කියන මේ අර පුෂ්ටිකාති කෑල්ල. ඒ නිසා ප්‍රස්ථාරයන් දැන් විස්තම් මේ අන්තක්ඛණ්ඩෙකුත් ආවොත් ඒකේ තේරුම පුෂ්ටිකාතිය බලපෑමක් මෙතෙන්ට ඇඩ් වෙලා කියන එකයි. ඒකත් කියන්න. කියන්නේ ප්‍රස්ථාරයට අන්තක්ඛණ්ඩයක් ලැබුණි නම් ඊට හේතුව ප්‍රස්ථාරයට අන්තක්ඛණ්ඩයක් ලැබුණ නම් ඊට හේතුව ප්‍රස්ථාරයට අන්තක්ඛණ්ඩයක් ලැබුණ නම් ඊට හේතුව පෘෂ්ඨික ආතතිවල බලපෑමයි. පෘෂ්ඨික ආතතිවල බලපෑමයි. හරි. දැන් යන් හෙයාර උපකරණයට. දැන් ওই දෙකම පොදු ඒවා තමයි ලියන්නේ ඈ. මම දැන් මේකත් ඇඳලා පෙන්නුවේ තේරෙන්න ඕනද? දැන් ලියාගන්න හෙයාර උපකරණය. හෙයාර උපකරණය. දැන් මේකෙත් අපිට මනගන්න පුළුවන් මෙන්න මේ උසවල් දැන් ඔයාලා පොතේ තියෙන ප්‍රැක්ටිකල් එකේ අරන් තියෙන්නේ මෙතෙන්න කොපර් සල්ෆේට්. මෙතෙන්න ජලය. කොපර් සල්ෆේට් ඝනත්වය අඩු නිසා එයා තමයි උඩට ගිහින් තියෙන්නේ. හැබැයි ජලයයි පොල් තෙලයි ගත්තොත් පොල් තෙලයි ඝනත්වය අඩු. ඒ නිසා එයා තමයි උඩට යන්න ඕනේ. ඒ නිසා මම අර කලින් ගත්ත විදිහටම ගන්නම්. මේක තමයි HW ජලයේ උස. මේක තමයි පොල් තෙල. HO මොකක්ද? එතකම යාළුපු කරන්නේ. ප්‍රස්ථාරය මේ විදිහමයි. නලය ආනත වෙලා තිබ්බොත් HW වෙනුවට එන්නේ HW sin theta. මෙතෙන්වත් එනවා මෙතෙන්වත් එනවා. දෙකම කැපිලා යනවා දෙපැත්තම එකම ප්‍රමාණයෙන් නම් ආනත වෙලා තියෙනවා. එහෙම වුණොත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එකම ප්‍රමාණයෙන් දෙකම ආනත වෙලා තිබ්බොත්. එහෙම නැතිනොත් ප්‍රශ්නයක් වෙනවා. එකම ප්‍රමාණයෙන් නම් දෙපැත්තම ආනත වෙලා තියෙන්නේ ඉතින් එන්නේ HW sin theta මෙතෙන්වත් එන්නේ HL sin theta. ඒ නිසා ඉතින් sin theta කැපිලා ගිහිල්ලා ආයෙත් මේක වෙනවා. එකම ප්‍රමාණයෙන් ආනත වෙනවා. එහෙම අවුලක් නැහැ ඒක. නොස්තින් අර අපි ගන්න සාමාන්‍ය සිරස් උසනේ. දැන් මේ හැම එකටම මේ උස වෙනස් කරගෙන පස්තාරයන්නේ ඒක නෑ අර එච්චර හරි නෑ නිකන්. අපි ආනත උසක් අරගෙන හැම වෙලේම මේක මැන නිකන්. ඒ නිසා ඉතින් එතන පොඩි අවුලක් තියෙනවා. නමුත් ඉතින් සමීකරණ වැරද්දක් වෙන්නේ නෑනේ. හරි බලන්න මෙන්න හෙයාර උපකරණ. දැන් මේක කොහොමද ගන්නෙ? මේ සම්බන්ධ ගන්න පුළුවන් නේද? මෙතන පීඩනය සමානයි මෙතන එළිය වායු ගෝලීය පීඩනයට. මෙතන පීඩනය සමානයි ඒත් එළිය වායු ගෝලීය පීඩනයට. මේකට මේක සමාන නිසා මේකට මේක සමාන නැහැ. නැත්නම් කලින් තර්කයෙන් නෙමෙයි ගන්න වේද නැහැ. මෙතන පීඩනය සමානයි එළිය වායු ගෝලීය පීඩනයට. මෙතන පීඩනය සමානයි ඒත් එළිය වායු ගෝලීය පීඩනයට. වායු ගෝලීය පීඩනය මෙතන වායු ගෝලීය පීඩනය සමානයිනේ. ඒ නිසා මේක මෙයාට සමානයි. එහෙමයි මේකේ.
දැනගන්න රූපේ සමීකරණ නම් ආයි ලියන්න ඕනෙත් නැහැ. ඉතින් කලින් ගම කියලා ලියාගත්ත කමන්නේ. රූපේ විතරක් දැනගන්න. මෙතන චූෂණය කරන්න තියෙන උඩ. එතනින් අපි ඇදලා ගන්නවා එළියට. අර තියලා ඇද්ද කියලා හිතන්න උතන මෙයා එනවා උඩට. හරි මම හිතනවා ඇදලා ඉවරයි කියලා. ලියන්න මෙහෙමයි කරන්නේ. මෙහෙම දාලා ඉස්සල්ලා අපි චූෂණය කරලා අදිනවා මේ ඝනත්වයේ අඩු ද්‍රව්‍යයේ මේ උඩරිම උසට එනකම්. ඊට පස්සේ ටික ටික මේක අතෑර තමයි පාඨාංක ගන්නෙ. ටික ටික ඔක කටින් ඇද ගන්නකොත් හරි කරදරයක්නේ. අදිනවා ආයෙ පල්ලයට යනවා ආයෙ අදිනවා. ඒක හරියන්නේ නැහැ. නිසා ලියන්න ඝනත්වයේ අඩු ද්‍රව්‍යයේ ඉහළටම පැමිණෙන තෙක් චූෂණය කර කටින්ම ඕනේ ඔය චූෂණ මොකක් හරි එකකින් අදින්න පුළුවන්. ඝනත්වයේ අඩු ද්‍රව්‍යයේ ඉහළටම එන තෙක් චූෂණය කර ඝනත්වයේ අඩු ද්‍රව්‍යයේ ඉහළටම එන තෙක් චූෂණය කර ක්ලිපය තද කරන්න. ක්ලිප් එක වහන්න. ක්ලිපය තද කරන්න. ක්ලිප් එක තද කරන්න. නලයේ අරය සමානව පුෂ්ටිකාත්‍රික වන බලපෑම සමාන වෙනවද අහනව නැහැ. පුෂ්ටිකාත් සංගුණකේ තියෙනවනේ. 2යි t පෙදී මාර්ගනේ. t වෙනස්නේ කොහොමද දෙන්නගේ. ඒ නිසා පුෂ්ටිකාත්‍රික බලපෑම කැන්සල් කරන්න අමාරුයි. ඒ නිසා අපි ලොකු නල ගන්න ඕනේ. අරය සමාන වෙච්ච බලයේ පුෂ්ටිකාත්‍රික එක සමාන වෙන්නේ නැහැ. t වෙනස්. ඒක අන්තක්ඛණ්ඩයක් ඉතුරු වෙනවා. හරි නේද? දෙන්නගේ මෙතන ජලය මෙතන පොල් තෙල් දෙන්නේ ಜಾති දෙකක්. හරි මම දැන් කිව්වේ මේ ඝනත්වයේ අඩු ද්‍රව්‍යයේ උඩරිම උසට එනතුරු චූෂණය කර ක්ලිපය තද කර වරින් වර ක්ලිපය බුරුල් කරමින් පාඨාංක කට්ටල් ගන්න. වරින් වර ක්ලිපය බුරුල් කරමින් පාඨාංක කට්ටල් ගන්න. ඊළඟට ලියන්න.
එකිනෙක මිශ්‍ර වන ද්‍රවවල ඝනත්ව සංසන්දනය කිරීමට මෙම ක්‍රමය සුදුසුය. එකිනෙක මිශ්‍ර වන ද්‍රවවල ඝනත්ව සංසන්දනය කිරීමට මෙම ක්‍රමය සුදුසුය. හරිනේ? එකිනෙක මිශ්‍ර වන ඒවා හොයන්න පුළුවන්. අවුලක් නැහැ. එකිනෙක මිශ්‍ර වන ද්‍රවවල ඝනත්ව සංසන්දනය කිරීමට මෙම ක්‍රමය සුදුසුය. හරි. තව එකක් තියෙනවා මෙන්න මේ ස්පර්ශක වල උසවල්. මෙන්න මෙහෙම මයින්ඩ් පුළුවන් මේක කොහොමද දන්නවද? මේ ස්පර්ශක මෙන්න මෙහෙම දාලා තියෙද්දි අපිට පුළුවන් නම් මෙහෙම කරගන්න. මේ ස්පර්ශක වල උස නියතයක් නේ එතන. ඒ නිසා එතෙන් දාලා ගන්නවා නියතයක්. දැන් ඔයාලා කොතන නියතයන් දෙකක් දාලා එහෙම ඕනේ. එකම උසවල ස්පර්ශක දෙකක් හදාගත්තා නේද? මේ අපි හිතමු මෙයා x කියලා. එහෙනම් බලන්න මේ උස මට ගත්ත හැකි මෙන්න මට මයින්ඩ් පුළුවන් මේ ටික විතරක්. මෙතන ඉඳන් මෙතෙන් තියෙන උස. ඒක අපි hw dash කියමු. මේක hw dash. මේ පැත්තේ එකේ h naught dash. يعني ක්ලිපේ මේ සෝරි ස්පර්ශකයේ ඉහළ කෙළවර ගන්නවා උසමයි. දැන් අපිට ගත්ත හැකි අර වගේම p naught කැපිටල් නිසා මම ලියන්නේ නැහැ. නැත්නම් p naught සමානයි කියමුකෝ. p naught සමානයි sorry අතන පොඩි වැරද්දක් වුණා ඈ. මේක ගන්න ඕන මෙහෙමනේ. y ගෝලීය පීඩනය මෙතෙන්ට සමාන නිසා මෙතන පීඩනය මෙතන සමානයි. දැන් මෙතන පීඩනය එන්නේ කොහමද? මේක ඇතුලේ යම් කිසි පීඩනයක් ඇති. අපි යාට p කියමු. p ධන hw rho g. සමානයි මේ පැත්තේ ඉන්නේ. මෙතන පීඩනය p ධන h naught rho g. මෙහෙමයි එන්නේ. sorry මම අතින් පොඩි වැරද්දක් වුණා මම කියන්නේ. මම මෙතන කලින් ගැන හිතුවේ නෑ. ඒ තිබ්බ එකම ලිවි. බලන්න ඒකම ලියන පොඩ්ඩක් වෙනස් කරගන්න මෙතන. y ගෝලීය පීඩනය සමානයි මේ මෙතන පීඩනය සමානයි මෙතෙන්ද. එහෙනම් p naught සමානයි මෙතන පීඩනය p ධන h rho g. මෙතන වක්‍රෝ පීඩනයක් තියෙයි. මෙතනත් එන්නේ p ධන h rho g. නිසා මෙන්න දැන් පුළුවන් මට මේකේ මට දැන් p ට p කැපෙනවා hw වෙනුවට දාන්න ඕනේ hw dash ධන x. x rho g සමානයි h naught වෙනුවට දාන්න වෙන්නේ h naught dash ධන x මෙයා rho w මෙයා rho naught මෙහෙම එනවා. දැන් අපි දන්නවා උක්ත කරන්න ඕනේ hw වනේ hw dash නේ. ඒ නිසා g ට g කැපෙනවා hw dash තියාගත්තොත් මෙතන මම hw dash rho w තියාගන්නම්. මේ පැත්තේ h naught dash rho naught ධන x rho naught මෙහා පැත්තේ යනවා ඍණ x rho w එහෙම එනවා. හරිද? දැන් මම බෙදනවා hw dash සමානයි h naught dash මේක මම h naught පොඩ්ඩක් පැත්තකට ගන්නම්. rho naught බෙදීම rho w වතාවක් h naught dash ධන මෙතනින් මට x එකක් එළියට ගන්න හැකි rho w මෙතෙන්ටත් එනවා rho naught වෙන rho w y සමානයි mx තන c ආකාරයක් වෙනවනේ. ඒ නිසා මේ දර්ශකවල උසවල සලකලා හැදුවොත් මෙහෙම උත්තරයක් එන්නේ. හරිද? අපි ඒකත් ලියාගමු. දැන් මෙතන එන්නේ අපි hw dash එක h naught dash යනකොට මෙහෙම. ලියන්න මම කියන්නම් මේක ලියන්න ඊළඟ පොයින්ට් එක.
දර්ශක කූරු වල උස සිම්පල් x ද දර්ශක කූරු වල උස x ද දර්ශක කූරු වල උස x ද දර්ශක කූරු වල උස x ද දර්ශකවල ඉහළ කෙළවරේ සිට ද්‍රව මට්ටම් වලට ඇති උසවල් දර්ශකවල ඉහළ කෙළවරේ සිට ද්‍රව මට්ටම් වලට ඇති උසවල් දර්ශකවල ඉහළ කෙළවරේ සිට ද්‍රව මට්ටම් වලට ඇති උසවල් HW dash හා H naught dash ද නම් HW dash හා H naught dash ද නම් දර්ශකවල ඉහළ කෙළවරේ සිට ද්‍රව මට්ටම් වලට උස HW dash හා H naught dash ද නම් ගන්න. මෙන්න මේමයි එන්නේ. P naught සමානයි අර කලින් එකක් හදාගන්න පොඩ්ඩක් ඈ. P naught දන මේක නෙවෙයි P naught සමානයි P දන මේක සමානයි P දන මේක. ඊට P මොකක් හෝ කැපෙලා නම් මෙතන ඇතුළේ තියෙන තීන්දුව. තේරුණානේ? කම්ප්ලීට් කරගන්න මේක. ඔව්. දැන් වෙන උත්තරයක් එනවානේ. ඕ. මෙතන උත්තරේ වෙන වෙනවානේ. ρ W ලොකුයි. දැන් ඍණාත්මක අංගයක් එන්නේ. ඔව්.
ප්‍රස්තාරයකින් යටට එන්න ඕනේ මේක. මෙහෙම එකක් නේ. මම නිකන් යන දාන්තක් කන්දයක් දාන්නේ. හරියට මන්තුත් යටට එන්න ඕනේ මෙහෙම එකක්. ඉතින් අඳ ගන්න ඕනේ. මේ අතක් කන්දයක් එනවා කියන දැනගත්තා නේද? හොඳයි කීවේ thank you. මෙයා ලොකුයි. යකින් දෙන්නත් ඒ ත්‍රිණ තමයි උත්තරේ එන්නේ. හරි. උත්තරේ ඉන්න එකක් එන්නේ. හරි මම හිතනවා මේ දක්වා හැමෝම ඉවරයි කියලා. බලන්න ඉවර නැති අය කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. ඉවර නැති කෙනෙක්. ඉවර නැති කෙනෙක් ඉන්නවනම්. හරි හොඳයි. හැමෝම ඉවරයි. එතකොට අදට කතාව ඔච්චරයි. බොහෝ විට හෙට සඳුදානේ. හෙට හවස වෙන්න පුළුවන්. තාපේ ඉතුරු ප්‍රැක්ටිකල් දෙකයි අවසාන දේශනයයි. දෙක එකට කරලා අපි හිතින් ක්ලාස් අවසන් කරමු 31 වෙනිදා හෙට. ඉතින් ඔයාලා දන්න හැමෝටම කියන්න හෙට අනිවාර්යෙන් එන්න කියලා. හෙට කියන රෙකෝඩින් දෙන්නේ නැහැ. අනිවාර්යෙන් එන්න වෙනවා. මොකද අවසානයේ රෙකෝඩින් එක තියලා තේරුම් නැහැ. අද ඒක මම දාන්නම්. දන්න අය කියන්න බලන්න කියලා. ඒ නිසා අවසාන පරිචාරක මෙයා වෙනවා. ඉතින් දන්න හැමෝටම එන්න කියන්නේ කලින් දවස්වල ආවෙ නැතත් ඉතින් මෙහෙමයි දැන් මේක සම්පූර්ණයෙන් ෆ්‍රී මාසෙම කරා. නමුත් ගොඩක් අය බොහොම සුළු පිරිසක් තමයි මේකේ ප්‍රයෝජනෙ ගන්න. ඉතින් කමක් නැහැ කොහොම හරි අපි දැන් වැඩේ කරා. හරි. ඒ ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවද? ප්‍රශ්න ගැටලු. නෑ නේ. හරි. හෙට උදේ හෝ හවස් දෙකෙන් එකක් තියෙයි මම පොඩ්ඩක් බලලා කියන්නම් කොහොමද කියලා. හරි. එහෙනම් අපි අදට ඉවර කරමු. හෙට හම්බෙමු අවසාන වතාවට විභාගයට කලින්. හරි. thank you ඔක්කොටම හරි හොඳයි. හරි. එහෙනම් හැමෝම ගිහින් ඉන්න. ජය වේවා අපි හෙට අවසාන වතාවට විභාගයට කලින් හම්බෙමු. හරි වෙල්කම් ඔක්කොටම.